අයිබෝන් දරුවනේ 2019 ජූලි විභාගයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයේ AT දෙවෙනි විභාගයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට 2019 ජූලි විභාගයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නය ලකුණු 20කින් සමන්විතයි. ලකුණු 20කින් සමන්විතයි. ඒක කොටස් 8කින් ඔයගලන්ට ලබා දීලා තියෙන්නේ. right. අපි ඒකේ 2019 ජූලි විභාගයේ පළවෙනි ප්‍රශ්නය ඉස්සෙල්ලාම බලමු. ඔයාට දීලා තියෙනවා 2019 මාර්තු 31 දිනට තොගයේ පිරිවැය 3000ක් වුණාලු. යල්පැන ගිය තත්ත්වයට පත් වූ නිසා එහි විගම තොගයේ විකුණුම් මිලෙන් 120ක කොමිස් මුදලකට යටත්ව 3200කට විකුණන්න පුළුවන්ලු. ඔය දීලා තියෙන්නේ දරුවෝ අපිට තොගයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිත අගය. මොනවද දීලා තියෙන්නේ? පිරිවැය සහ ශුද්ධ උපලබ්ධ අගය. එතකොට පිරිවැය අපිට ඊටාම පැහැදිලිව දීලා තියෙනවා. පිරිවැය කීයයි කියලාද පිරිවැය දීලා තියෙන්නේ? 3000යි. අපි දහස් වලින් උත්තරේ කිව්වේ 3000යි. ඒ වගේම දීලා තියෙනවා ළමයි ශුද්ධ උපලබ්ධිත අගය. හැබැයි ඒක අපිට ගණනය කරන්න දීලා තියෙන්නේ. ශුද්ධ උපලබ්ධිත අගය හොයන්නේ කොහොමද? භාණ්ඩ තොගයේ අපේක්ෂිත විකුණුම් මිල තියෙනවා. කීයක් තියෙන අපේක්ෂිත විකුණුම් මිල? 3200යි. මේකෙන් 120ක් විකුණුම් වියදම. 3200න් 110ක් කිව්වොත් 320යි. 120යි කියන්නේ 640ක් එනවා. එතකොට ශුද්ධ උපලබ්ධිත අගය වෙනවා කීයක්ද? 2560ක් දහස් වලින්. 2560ක් දහස් වලින්. එතකොට ඔයාගෙන් අහලා තියෙන උත්තරේ මොකද්ද? ශුද්ධ උපලබ්ධිත අගය කීයද කියලා. එහෙනම් කීයද ශුද්ධ උපලබ්ධිත අගය වෙන්නේ? 2560යි. කොහොමද ශුද්ධ උපලබ්ධිත අගය ගත්තේ? භාණ්ඩ තොගයේ අපේක්ෂිත විකුණුම් මිලෙන් අපේක්ෂිත විකුණුම් වියදම මොනව කරලාද? අඩු කරලා. එතකොට මේ ප්‍රශ්නය තව එකයි අහන්න තියෙන්නේ. ඔයාලට විභාගෙදී නැවත අහද්දී අහන්න තියෙන්නේ එක්කෝ අහන්න තියෙනවා ශුද්ධ උපලබ්ධ අගය. මේකේ අහලා තිබුණේ ඒකනේ. එහෙම නැත්නම් ඉල්ලන්න පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දක්වන අගය කීයද කියලා. එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය ලෙස දක්වන්නේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධ අගය යන දෙකෙන් මොන අගයද? අඩු අගය වන 2560. ඒත් උත්තරේ ඉන්නේ කීයද? 2560යි. එන අවසාන තොගය යවුවොත් කොහොමද ලියන්නේ? පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගය යන දෙකෙන් මොන අගයද? අඩු අගයේ වටිනාකමයි උත්තරේට ලියන්නේ. පැහැදිලිද කියපු දේ? right. 2. පහත සඳහන් ඒවා අතුරින් තොග ප්‍රමිතියට අනුව තොගයක මිලදී ගැනීමේ පිරිවැයට ඇතුළත් නොවන පිරිවැය. භාණ්ඩ තොගයක කොස්ට් එකට ඇතුළත් වෙන්නේ නැත්තේ. ගැනුම් මිල ඒක ගද්දි යන වියදමක්. ඒක හරි. ආනයන බද්ද ඒක භාණ්ඩ මිලදී ගැනීමේදී යන පිරිවැයක්. ප්‍රවාහන ගාස්තුව ගේන්න යන වියදම ගෙනීමේ කුලිය ඒක භාණ්ඩ ගන්න යන වියදමක්. ඊළඟට තියෙනවා විකුණුම් වියදම. ඒක ළමයි භාණ්ඩ ගන්න යන වියදමක් නෙමෙයි. මොනව කරන්න යන වියදමක්ද? විකුණන්න යන වියදමක්. එහෙනම් මේකේ පිරිවැයට ඇතුළත් නොවන අයතමය මොකද්ද වෙන්නේ? විකුණුම් වියදම. ඊළඟට තුන්වෙනි එක. පහත සඳහන් ප්‍රකාශන 1890 හවුල් ව්‍යාපාර ආරක්ෂා පනතේ 24 වන වගන්තියට අදාළව තියෙන්නේ. 24 වන වගන්තියට අදාළයි කියලා දීලා තියෙන්නේ. ඔන්නවට වගන්ති 3ක් දීලා තියෙනවා. අපෙන් අහනවා ඉහත ප්‍රකාශන අතුරින් නිවැරදි ප්‍රකාශන හෝ ප්‍රකාශ වන්නේ. පළවෙනි එක සියලුම හවුල්කරුවන් සමාන ලෙස ප්‍රාග්ධනයට දායක වෙන්න ඕනේ. ඔව් ඒක කියලා තියෙනවා. ප්‍රාග්ධනයට හැම හවුල්කරුවෙකුටම සමාන අයිතියක් තියෙනවා. 2. හවුල් ව්‍යාපාරේ කළමනාකරන කටයුතු වලට සෑම හවුල්කරුවෙක්ම සහභාගී වෙන්න පුළුවන්. ඔව් සහභාගී වෙන්න පුළුවන්. වෙන්න අයිතියක් තියෙනවා හැමෝටම. ඒක හරි. හවුල් ව්‍යාපාරයකට නව හවුල්කරුවෙකු බඳවා ගැනීම සඳහා දැනට සිටින හවුල්කරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොවේ. අනුමැතිය අවශ්‍ය නොවේ නෙමෙයි අනුමැතිය අවශ්‍ය වේ. එහෙනම් මේකේ නිවැරදි වගන්ති තියෙන්නේ කොකද? A සහ මොනව පමණයිද? B පමණයි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක කීයද? 1. ඊළඟට ළමයි අංක 4. ඔයාට දීලා තියෙනවා සීමිත
දෙව්මි පෞද්ගලික සමාගම 2017 අප්‍රේල් 1 වෙනිදා 2000ක පිරිවැයකට යන්ත්‍රයක් අත්පත් කරගත්තා. එහි ජීව කාලය අවුරුදු 5යි. ජීව කාලය අවුරුදු 5යි. ඒ වගේම වසර 5 අවසානයේ සොන්බුන් අගය තියෙනවලු 200ක්. ළමයි පිරිවැය දීලා තියෙනවා. ඒ වගේම සොන්බුන් අගය දීලා තියෙනවා. ඵලදායී ජීව කාලය දීලා තියෙනවා. එහෙනම් අපිට මොනවා වීමද හොයන්න පුළුවන්? ක්ෂය වීම හොයන්න පුළුවන්. කොහොමද ක්ෂය වීම ටික හොයන්නේ? පිරිවැයෙන් සොන්බුන් අගය අඩු කරලා ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. එහෙනම් උතන පිරිවැය තියෙන්නේ කීයද? 2000යි. සොන්බුන් අගය තිබ්බේ කීයද? 200යි. ජීව කාලය අවුරුදු 5යි. 1800 5න් බෙදුවාම කීයක් එනවද? 360ක් එනවා අවුරුද්දකට ක්ෂය. 360ක් එනවා අවුරුද්දකට ක්ෂය. එතකොට මේ යන්ත්‍රය ගත්තේ කවද්ද? 17 අප්‍රේල් 1 වෙනිදා. මෙතන අහන්නේ 19 මාර්තු 31. ඒ කියන්නේ හරියටම අවුරුදු 2කට පස්සේ. ඒ කියන්නේ අවුරුදු කීයක් ක්ෂය වුණාට පස්සේද? 2ක් ක්ෂය වුණාට පස්සේ අහන්නේ ධාරණ අගය. ළමයි වත්කමක ධාරණ අගය හොයන්නේ කොහොමද? ධාරණ අගය හොයන්නේ පිරිවැයෙන් අඩු කරනවා. අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන්නේ පිරිවැයෙන් අඩු කරනවා මොන ක්ෂයද? සමුච්චිත ක්ෂය. පිරිවැයෙන් අඩු කරනවා සමුච්චිත ක්ෂය. ළමයි පිරිවැය කීයක් තියෙනවද? මේ තියෙන්නේ කීයද? 2000යි. සමුච්චිත ක්ෂය. සමුච්චිත කියලා කියන්නේ ළමයි අවුරුදු 2කට පස්සේනේ. එහෙනම් අවුරුදු 2ක ක්ෂය එක අවුරුද්දකට 360 නම් අවුරුදු 2කට වෙන්නේ කීයද? 720යි. එහෙනම් ධාරණ අගය වෙන්නේ මේකෙන් මේක අඩු කරපුවාම කීයක් එනවද? රුපියල් 1280යි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ මේකේ හැටියට අංක කීයද? අංක 4. ලියා ගන්න උත්තරය අවශ්‍යයි. උත්තරය අවශ්‍යයි ලියා ගන්න අංක 4. ඊළඟ එක බලන්න 5. මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් අඳුරගන්න සම්පූර්ණ කළ යුතු නිර්ණායකයන් දෙකක් ලියන්නලු. ළමයි ප්‍රතිපාදනයක් කියන්නේ වෙන්කිරීමක්. වෙන්කිරීමක් අඳුරගන්න ලක්ෂණ 3ක් තියෙනවා ළමයි. වෙන්කිරීමක් අඳුරගන්න ලක්ෂණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පළවෙනි එක තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ලියාගමු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි වර්තමාන බැඳීම. දෙවෙනි එක නිදහස් කිරීමේදී, ඒ කියන්නේ මේකෙන් අයින් වෙද්දී, නිදහස් කිරීමේදී සම්පත් පිටතට ගලා යාමේ භව්‍යතාවයක් අන්නේ වචනේ අනිවාර්යෙන් ඕනේ. භව්‍යතාවයක් පැවතීම. තුන්වෙනි එක වටිනාකම විශ්වාසනීය ලෙස
ඇස්තමේන්තු කළ හැකි වීම. ඇස්තමේන්තු කළ හැකි වීම. වටිනාකම විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි වීම. ඕක ළමයි මේ අවුරුද්දේ විභාගෙදී අහන්න පුළුවන් වැඩි අවස්ථාවක් තියෙනවා. මේව අනවශ්‍ය ලෙස අහන්නේ. මේවල අහන්නේ මූලික ලක්ෂණ පමණයි. ඒ නිසා ප්‍රතිපාදනයක ලක්ෂණ ඔයාගෙන අහන්න පුළුවන් විභාගෙදී. ප්‍රතිපාදනයක ලක්ෂණ. ප්‍රතිපාදනයක ලක්ෂණ. ඒ වගේම දරුවෝ ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රතිපාදනයක් නිර්වචනය කරන්න කියලා. ප්‍රතිපාදනයක් නිර්වචනය කරන්න කියලා. ඒ ප්‍රතිපාදනයක් හඳුනාගද්දී තියෙන නිර්ණායකනේ. ප්‍රතිපාදනක නිර්වචනයක් ඕනනම් ලියා ගන්න. ඒක අහලා නැහැ අහන්න පුළුවන් නිර්වචනය. නිර්වචනය. ප්‍රතිපාදනයක් කියන්නේ කාලය හෝ ප්‍රමාණය පිළිබඳව. ಜಾති දෙකයි. කාලය හෝ ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇති. ඒ කියන්නේ නිශ්චිත නැති. අවිනිශ්චිතතාවක් පවතින බැඳීම් වලට කියනවා මොනවා කියලාද? වෙන්කිරීමක් කියලා. එහෙනම් වෙන්කිරීමක නිර්වචනය මොකද්ද? කාලය හෝ ප්‍රමාණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තියෙන බැඳීම් වලට කියනවා මොනවා කිරීම කියලාද? වෙන්කිරීම කියලා. ඔන්න ඔය දෙක තමයි විභාගෙදී ඔය වෙන්කිරීම ගැන අහන්න තියෙන එකම කොටස් දෙක. එනිසා එක්කෝ මේක මේ පාර අහන්න පුළුවන්. හරිද? අහන්න පුළුවන්. ඊළඟ එක ඊළඟ එක ළමයි ඔයාට දීලා තියෙනවා ආරම්භක තොගය, ගැනුම්, අවසාන තොගය, දලලාභය. ඔය ළමයි ඔයාට දීලා තියෙන්නේ වෙළඳ ගිණුමක දේවල්. කොහොමද අපි වෙළඳ ගිණුමක් හදන්නේ? විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය. කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ? ආරම්භක තොගයට එකතු කරනවා ගැනුම් ටික. මේකෙන් අඩු කරනවා මොන තොගයද? අවසාන තොගය. මේකෙන් අඩු කරනවා අවසාන තොගය. ආන් එතකොට තමයි මොන ලාභය එන්නේද? දල ලාභය එන්නේ. මාත් එක්කම ලියා ගමු. ඔන්න ලියා ගන්නකො ඉක්මනින්. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. එතකොට එනවා දල ලාභය. විකුණුම් පිරිවැය ගණනය කරන විදිය ලියන්න. එතකොට බලන්න. ඔතන තියෙනවා ආරම්භක තොගය තියෙනවා ළමයි 250ක්. ආරම්භක තොගය 250යි. ගැනුම් තියෙනවා 850ක්. ඒ දෙක එකතු කරපුවම 1100යි. ඒකෙන් අවසාන තොගය තියෙනවා 375ක්. මේකෙන් 375ක් ගියාම 725ක් එනවා. 725ක් එනවා විකුණුම් පිරිවැය. ඔතන ළමයි කියනවා විකුණුම් වලින් දල ලාභය තියෙන්නේ 120යි. ඒ කියන්නේ මේ මෙතන විකුණුම් කියන සංඛ්‍යාව 100ක් නම් දල ලාභය කියන සංඛ්‍යාව 20ක් වෙනවා කියලායි කියන්නේ. විකුණුම් කියන සංඛ්‍යාව 100ක් වෙනවා නම් දල ලාභය කියන සංඛ්‍යාව 20ක් වෙනවා කියන එක තමයි ප්‍රතිශතයෙන් කියන්නේ. එහෙනම් මේක 100ක් වෙලා මේක 20ක් වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය කීයක් වෙනවා කියන එක දරුවෝ 80ක් වෙනවා කියන එක.
එහෙනම් ඔයාගෙන් අහන්නේ විකුණුම් වලාගේනේ. විකුණුම් වලාගේ හොයාගන්න ඉස්සෙල්ලා ඔයාලට දලලාභය හොයාගන්න එක ලේසියි. 80 යගේ දීලා තියෙනවා නම් 20 යගේ කියන්නේ මේකෙන් 4න් පංගුවන්නේ. මේකෙන් 4න් පංගුවක්, මේකෙන් 4න් පංගුවක් කියන්නේ මෙතන එනවා 181.25 ඕනනම් 4න් පංගුව හොයාගෙන කැලේ කරගෙන 725 4න් බෙදන්න පුළුවන්. මෙන්න එනවා. එතකොට විකුණුම් වලාගේනේ අහන්නේ. විකුණුම් කියන්නේ 80යි 100යි sorry 80යි 20යි දෙකේම එකතුව තමයි 100 කියන්නේ. ඒ කියන්නේ මේ දෙකේ එකතුව කොහොමද එන්නේ? 6.25යි 18යි 72යි 90යි 906.25යි. ඒ කියන්නේ 9,06,250ක් එනවා විකුණුම් වලාගේ. 9,06,250යි. විකුණුම් වලාගේ 9,06,250යි. ඒක විභාගෙදී ලකුණු 3ක් දීලා තියෙනවා. ඊළඟට 7 වෙනි එක බලන්න මොකද තියෙන්නේ. අමිත් දමිත් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ලාභ අනුපාතය 3:2යි. ඔය කියන්නේ පැරණි අනුපාතය අමිත් සහ දමිත් අතර. පැරණි අනුපාතය 3:2යි. අපි එකතුව ගමු 5යි. ඊළඟට නව අනුපාතය දීලා තියෙනවා අලුතෙන් එක්කන ආවට පස්සේ අමිත් දමිත් සහ රමිත් අතර. නව අනුපාතය කොච්චරද ළමයි නව අනුපාතයේ තියෙන්නේ? 3:4යි. 3:4යි. එතකොට එකතුව කීයක් වෙනවද? 10යි. ළමයි මේකේ පාද අසමාන නිසා අපි කැපකල අනුපාතය හොයන්න මේකෙන් මේක අඩු කරන්න ඕනේ. මේකෙන් මේක අඩු කරන්න ඕනේ. එතකොට ළමයි අපි ඉස්සෙල්ලාම පැරණි අනුපාතයයි නව අනුපාතයයි පාද සමාන කරගෙන ඉමු. පාද සමාන කරන්න කියන්නේ හරස් ගුණිතය. හරස් ගුණිතය කියන්නේ උඩ එකේ සංඛ්‍යා යට එකේ එකතුවෙන් වැඩි කරනවා. එතකොට එනවා 30යි මෙතන 20යි එකතුව 50යි. දැන් මේකෙත් යට එකේව උඩ එකේකින් වැඩි කරමු. 15යි 15යි මෙතන එන්නේ 20යි. එකතුව 50යි. දැන් පාද සමානයි. දැන් අඩු කරන්න පුළුවන් උඩ එකෙන් යට එක. එහෙනම් කැපකල අනුපාතය එන්නේ මේ දෙන්න අතර. එතකොට මෙතන එන්නේ කීයද? 15යි. මෙතන එන්නේ කීයද? 5යි. 15යි 5යි අතර කියන්නේ කැපකල අනුපාතය වෙන්නේ කීයද? 3:1යි. කැපකල අනුපාතය කීයද වෙන්නේ? 3:1යි. ඉක්මනින් ලියා ගන්න. කැපකල අනුපාතය හොයන්නේ පරණ අනුපාතයෙන් නව අනුපාතය අඩු කරලා. පරණ අනුපාතයෙන් නව අනුපාතය අඩු කරලා. ඉක්ම කරන්න. ඊළඟ එක අවසාන එක. අවසාන එක. සීමා සහිත ඉන්සයිට් පෞද්ගලික සමාගම එකතු කලාගේ මත බදු. ඒ කියන්නේ වැට් සඳහා ලියාපදිංචි වෙච්ච සමාගමක්. අපෙන් අහන්නේ මේ අවුරුද්දේ අවසානයේට වැට් එක කීයක් ගෙවන්න ඕනේද කියලා. ළමයි වැට් එක ගෙවන්න ඕන ගාන හොයාගන්නේ කොහොමද? විකුණුම් වල වැට් එකෙන් ගෙවී යුතු වැට් එක මොනවා කරනවද? අඩු කරන්න ඕනේ. ඕකට අපි විශේෂ ගිණුමක් හදමු ළමයි.
වැට් පාලන ගිණුම. මෙන්න බලන්න මේ වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම එහෙම නැත්නම් වැට් ගිණුම. ළමයි වැට් එක කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වගකීමක්. වගකීමක මොන ශේෂයක්ද ළමයි තියෙන්නේ? බැර ශේෂයක්. ඒක දීලා තිනවා අපිට යටින්ම මාර්තු 1 වෙනිදාට වැට් පාලන ගිණුමේ බැර ශේෂය තිබුණලු 1020ක්. ඊගේ ළමයි මතක තියාගන්න මේකට බැර කරන්නේ ඔයා ඕන වෙන පාඩ පෑනක් කරන් ලියන්න මේකට බැර කරන්නේ අපි විසින් ගෙවිය යුතු දේවල්. ගෙවිය යුතු දේවල්. මේකට හර කරන්නේ අපි විසින් මොනවා කරපු දේවල්ද? ගෙවූ දේවල්. ගෙවිය යුතු ඒවා බැර ගෙවූ ඒවා හර. ඔන්න පළවෙනි එක තියෙනවා විකුණුම් දීලා තියෙනවා වැට් රහිතව නිසා ඕකට වැට් එක බලන්න ඕනේ කොච්චරද දීලා තියෙන යටින් ප්‍රතිශතය 115ක්. රහිතව නිසා කෙලින්ම බලන්න පුළුවන් විකුණුම් එකට වැට් බලන්න පුළුවන්. විකුණුම් එකට වැට් බලන්න පුළුවන්. කොච්චරද තියෙන්නේ 367ට 115ක්. බලන්න කැලේ කරන් 367 වැඩි කිරීම 15 55.05 කියන්නේ 55050යි. ඒක දාන්න මෙතන ගෙවන්න ඕනේ අපි ඒක 55.05යි. විකුණුම් කියලා දාන්න විකුණුම් වල වැට් එක අපි ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඊළඟට දීලා තියෙනවා ගැනුම්. ගැනුම් වල වැට් එක අපි දැනට ගෙවලා තියෙන්නේ. ගැනුම් කියන්නේ අපි ගත්ත එකනේ වියදමක්නේ. එකතු කළාගේ මත වැට් රහිතව දීලා තියෙනවා 196ක්. එහෙනම් අපි හොයන්න ඕනේ ඉස්සෙල්ලාම ගැනුම් වල වැට් එක. කොහොමද හොයන්නේ? කීයටද? 196ට 115යි. 115යි. 110යි කියන්නේ 19.6යි. 9.8යි. 8යි 6යි 14යි 29යි. 29.4ක් කියනවා. ගැනුම් වල වැට් එක ගෙවලා තියෙනවා 29.4ක්. ගැනුම් වල වැට් එක 29.4ක්. 115ක් බලපොමු. ඊළඟට දීලා තියෙනවා ළමයි අත්පිට ගැනුම් තියෙනවා එකතු කළ අගය මත බදු සහිතව එකතු කළ අගය මත බදු සහිතව 3450ක් සහිතව. එතකොට ළමයි ගැනුම් එක තියෙන්නේ සහිතව. මේ හැම එකම දීලා තිබුණේ වැට් රහිතව. රහිතව කිව්වනම් 100ට බලන්නේ. හැබැයි ළමයි සහිතව කිව්වනම් එහෙම නෙවෙයි 3450 වැඩි කිරීම 115 නෙමෙයි බලන්නේ ළමයි 115න් 15. එතකොට 110 දුන්නා නම් 110න් 10. 120 දුන්නා නම් බලන්නේ 120න් 20. එතකොට කැලේ කරන් මේක වැඩි කරලා බලන්න. එතකොට උත්තරේ එනවා හරියටම කීයක්ද? රුපියල් 450ක්. එතකොට ඒකත් ගැනුම් වල එකක්. ගැනුම් වල කියන්නේ අපි විසින් ගෙවපු එකක්. එහෙනම් ඒකත් මේ පැත්තේ දානවා ගැනුම් කියලා 450යි. ගැනුම් කියලා 450යි. ගැනුම් කියලා 450යි. sorry 450යි කියන්නේ 450 මේක දහස් වලින් හදන්නේ 0.45යි. 450යි කියන්නේ 0.45යි.
හරිද 0.4යි මේක සාමාන්‍ය සංඛ්‍යාවනේ තියෙන්නේ. දැන් ගිණුම තුලනය කරන්න ගෙවිය යුතු ප්‍රමාණය හොයන්න එච්චරයි තියෙන්නේ. මේ තියෙන ගෙවිය යුතු ටික මේ තියෙන ගෙවූ ටික අවසාන ශේෂය හොයන්න මේ පැත්තේ එනවා 1275.5යි 1275.5යි. දැන් මෙතන වෙනස ගන්න. මෙතන 85යි. 5යි කියන්නේ 105යි. ඒ කියන්නේ 20ක් එනවා 0.2යි. එකක් ඉතුරුයි 30යි. මේකෙන් 30ක් ගියාම 1245.2යි. 15ට ගෙන ගියා. මේ පැත්තෙන් ඉදිරියට ගෙනියනවා 1245.2යි. ඒ කියන්නේ 12,45,200ක් එනවා. අචුටකින් අපි ඉස්සෙල්ලා ගත්තේ දහස් වලින්නේ. මේකේ 1220යි තියෙන්නේ. 1220යි කියන්නේ 1.22යි. 1.22යි. එතන දහස් වලින්නේ අපි ගත්තේ. සංඛ්‍යා එක සංඛ්‍යාවක් එතන අපි දහස් වලින්නේ මේ ආරම්භ තියෙන්නේ 1.22යි. අනිත් ටික හරි. 1.22යි. 1220යිනේ. එතකොට ඒක දහස් වලින්නේ ගන්න ඕනේ. එතකොට මෙතන එනවා 2යි 7යි 55යි 1යි 56යි. 56.2යි 7යි. මෙතන 8යි 5යි තියෙන්නේ. 8යි 5යි කියන්නේ ඊළඟ එක වෙද්දි තව 4යි 2ක් එනවා. එකක් ඉතුරුයි 30යි. මේකෙන් 30ක් ගියාම 26යි. 26.4යි 2යි. ඒ කියන්නේ 26,420ක් එනවා වැට් එක. 26,420ක් එනවා වැට් එක. ඒතර අඩුපාඩු හදා ගන්න. වැට් එක හොයන්නේ ගෙවිය යුතු එකෙන් ගෙවූ එක මොනවා කරනවද? අඩු කරනවා. ගෙවිය යුතු එකෙන් ගෙවූ එක අඩු කරන්න. ලියා ගන්න ඉක්මනින්. ගෙවිය යුතු එකෙන් ගෙවූ එක අඩු කරන්න. ඒ අපි අවසන් කළේ 2019 ජූලි විභාගයේ අනිවාර්ය ලකුණු 20 ප්‍රශ්නය. අනිවාර්ය ලකුණු 20 ප්‍රශ්නය.